මං ආණ්ඩු විරෝධී වෙනව නෙමෙයි ඇත්තටම. පාර්ලිමේන්තුව මට විරුද්ධව වැඩ කරනවා. ගායකයෝ ගත්තම ස්පිරිතාලයකටවත් ගිහිල්ලා නැහැ. දේශපාලනය කියන එක ගණන්වත් ගන්න හොඳ නැහැ ආටිස්ට්. තියෙන සින්දු තාම හැදෙන්නේ අර මධ්‍යතන යුගයේ වගේ තමයි. ලංකාව තාම එම හිපි කැරල්ලක් ආසන්නයේවත් නැහැ. නිවැරදි ජනතාවක් හැදෙන්න පිරිසිදු ඩ්‍රග්ස් අවශ්‍යයි කියලා මං හිතන්නේ. ලයිව් බසාර එකෙන් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මියුසික් වල පොඩි වෙන පැත්තක් ටච් කරන අපි ආදරයට කියන්නේ රොක් අජිත් කියලා. ඉතින් අජිත් කුමාරසිරිත් එක්ක තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මට මුලින්ම අජිත්ගෙන් අහන්න හිතුනේ මේ මොකක්ද මේ මියුසික් වල තියෙන ජර්න එක? මේ එකක් එක අර ළඟදිත් එක්කෙනෙක් කියවුවා මේ මොකක්ද මගේ ෂොනර් එක කියලා. ඉතින් මේ ඒක ඩිපෙන්ඩ්ස් එක වෙලාවල් වලට කොම්පොසිෂන්ස් ගත්තී. හැබැයි මේ එක කාලවලදී එක චේන්ජස් වලට ගිහිලා තියෙන බ්ලූස් වගේ ඒවා ගොඩක් වෙලාවට එහෙම නැත්නම් කියන්නේ නිකන් සින්දු කියන කෙනෙක් විදිහට ගත්තම මේ තියෙන්නේ එක බ්ලූස් වල ඉන්ෆ්ලුවන්ස් තියෙනවා, රොක් වල ඉන්ෆ්ලුවන්ස් තියෙනවා. ඒක ටිකක් අර මේ කැටගරයිස් කරන එක එච්චර ඒක ඉල්ලනවා ගොඩක් වෙලාට අර ඉන්ඩස්ට්‍රියල් එකක් නෙවෙයි කැටගරයිසේෂන් කියන්නේ. ඒ කියන්නේ මේ මිලදී ගන්නාගේ පහසුවට ඔක සෝට් අවුට් කරලා දෙන්නේ මෙහෙම ඉන්නවා කියලා. මන් නම් දැන් නිකන් කොම්පෝසර් කෙනෙක් විදිහට වයිට් ඩි ගත්තා මන් දන්නේ කොහෙට යන්න වෙයිද, ඉන්දියන් වෙයිද, කොහේ ට්‍රැඩිෂන් එකක් ගන්න වෙයිද අපි දන්නේ කොම්පොසිෂන් එකට අනුව. ඉතින් අර සින්දු කියන එක දිහා බලපුවම වැඩි තියෙනවා බ්ලූස් ඇන්ඩ් රොක් ඒක ගන්න පුළුවන්. ඒ කියන්නේ අජිත් මොකක් හරි ක්‍රම විරෝධයක් මියුසික් එක ගේන්න try කරනවා වගේ එකක්ද? මම ක්‍රම විරෝධයක් හදන්නේ ඇත්තටම. මට තියෙන්නේ ක්‍රමේ මං විරෝධී වෙනවා. ඒ කියන්නේ මං ආණ්ඩු විරෝධී වෙනව නෙමෙයි ඇත්තටම. මම පාර්ලිමේන්තුවට විරුද්ධව සින්දු කියනව නෙමෙයි. පාර්ලිමේන්තුව මට විරුද්ධව වැඩ කරනවා. ඒ කියන්නේ මිනිස්සෙක් විදියට මේ ලෝකේ ඉන්න මේ බොහොම සරල විදියට ජීවත් වෙන්න හිතනකොට ඒ මිනිස්සෙක් විදියට මේ ලංකාව කියන එක ඇතුලේ ඉන්න මේ ඒ නරක පාර්ලිමේන්තුව හරි නරක ආණ්ඩු හරි ඒ නරක විධි තියෙන ඒ ක්‍රම වේදයන් මට විරුද්ධවයි ඉන්නේ. මම සාමාන්‍ය ප්‍රකාශයක් කරනවා. ඒකට මට දැනෙන පීඩනය මං එළියට දානවා මිසක් මං විරෝධයක් නගනවා. මේගොල්ලෝ තමයි මං විරෝධීව වැඩ කරන්නේ ඇත්තටම. ඒ කියන්නේ මානව විරෝධී මනුස්සෙන්. ඒගොල්ලෝ තමයි මට විරුද්ධව වැඩ කරන්නේ. ඒකට මං ක්‍රමයට විරුද්ධ වෙනවා නෙවෙයි මට දැනෙන පීඩනය මං එළියට දානවා. ඉතින් ඒක කාට හරි පුළුවන් ආර්ට් විෂය ඇතුලේ ගොඩක් වෙලාට ඒක වෙන ස්වරූපයකට ඉතින් අර්ථකථනය කරන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අජිත් මොකක් හරි සොසයිටි එක දැන් සොසයිටි එකේ තියෙන ප්‍රශ්නයක් මියුසික් එක ගේන try කරනවා කියන එකද? ඔව් මෙහෙමයි. සොසයිටි එකේ ප්‍රශ්න ගේන්න අපිට මියුසික් ඇතුලේ වැඩි පුරුදු කරලා නැහැ ලංකාවේ. ප්‍රශ්න දෙක තුනයි තියෙන්නේ ලංකාවට. කෙල්ල කොල්ලව දාලා ගියාද, කොල්ල කෙල්ලව දාලා ගියාද? අර තියෙනවනේ අම්මා කෙනෙක් ඉන්නවා, තාත්තා කෙනෙක් ඉන්නවා, පවුලක් තියෙනවා, එක්ක රට ජාති කරනවා. පොඩි කාරණා තුන හතරකට තමයි සින්දු ලියන්නේ. ලියවිලා නැහැ කියන්නේ මම බල්ලෝ ගැන, කූඹි ගැන, ඕන්තරම් සින්දු බයිසිකල් ගැන එහෙම සින්දු ලියන්නේ. හැබැයි හරිම මේ ප්‍රතිශතය අඩුයි සමාජයේ මොකක් හරි දෙයක් ගැන කතා කරන. ඒ කියන්නේ ගායකයෝ ගත්තම ස්පිරිතාලයකටවත් ගිහිල්ලා නැහැ, මොකකටවත් ගිහිල්ලා නැහැ, මේ
පොලිසියකට අඩිය තියලා නැහැ, පොලිසියෙන් බැනුම් අහලා නැහැ. ඔය කිසිම ගායකයෙක් හරිම සුන්දර ලෝකයක් පෙන්වන්නේ. ගායකින්ගේ පද රචනා ලියන මිනිස්සුන්ගේ සියතෙන් තමයි තියෙන ගැටලුව. අර මං හිතන්නේ මේ අපිට පුරුදු කරලා නැහැ ඇත්තටම විඳින අත්දැකීම් ගැන විවෘතව කතා කරන්න. හරි මොන හරි කොම්පොසිෂන්ස් කරන්න. එතකොට දැන් අජිත්ගේ මියුසික් ඇතුලේ try කරපු එක සොසයිටි එකට දෙන්න පුළුවන් වුණා කියලා හිතනවාද? ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ කතා කරපු එක ඒ ප්‍රශ්නේ වෙන කෙනෙක්ට ඒ විදිහට ෆීල් වෙන්න? මං හිතන්නේ ඇබ්සෝබ් කරගෙන තියෙන සොසයිටි එක. කියන්නේ ඒගොල්ලන් සෑහෙන ඒ කියන්නේ පරණ සාම්ප්‍රදායික වයස්ගත පිරිස් නෙමෙයි මම මේ කියන්නේ. යම් මගේ කාලේ හිටපු තරුණ ඊට වඩා දැන් ටීනේජර්ස්ලා ඉන්න අයත් මට ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා. මගේ සින්දු වලට කැමති අය ඉන්නවා, අහන අය ඉන්නවා. ඉස්සරට වඩා ගොඩක් වැඩි. ඉතින් තියෙනවා පොඩි මට තියෙන අදහස් ටිකට ඉඩක් තියෙනවා. සෑහෙන ඉඩක් තියෙනවා ඇත්තට. එතකොට අජිත් අර රෙවොලුෂන් මියුසික් කලාව ගැන කොහොමද දකින්නේ? රෙවොලුෂන් කියන්නේ මේමයි. රෙවොලුෂන් කියන්නේ ඔය විප්ලව දෙක තුනක්නේ ලෝකෙ පෙන්වන්නේ රෙවොලුෂන් කියලා. ඇත්තටම ප්‍රංශ එක පෙන්වනවා, මේ රුසියානු එක පෙන්වනවා, වගේ එකනේ කියුබන් එක පෙන්වනවා. ඉතින් හැබැයි ඊට අමතරව පොඩි ෆයිට්ස් තිබිලා තියෙනවනේ දැන් ජමයිකා වල, සිම්බාබ්වේ ඒ වගේ තැන්වලට බොබ් මාලි වගේ සෙට් වුණේ. ඉතින් ඒ රෙවොලුෂන් කියන එක දැන් රෙවොලුෂන් කියලා සින්දුවක් තියෙනවා බීටල්ස් ලගේ ඇත්තටම. ඒක පවා ඒක මයිකල් ජැක්සන් සල්ලි දීලා ගත්තා. සල්ලි දීලා ගත්තම හරකන කරේ මොකක් හරි ඔය වෙනද දැන්වීමකට වික්කා මයිකල් ජැක්සන් රෙවොලුෂන් කියන එක. ඊට පස්සේ බීටල්ස්ලාට ඔකට හිත රිදුනා ගොඩක්. අපේම කමර්ෂල් මේකට පාවිච්චි කරපු වැරදි සින්දුවේ තියෙන මේ කැරල්ල නැති යනවා කියලා. හැබැයි ඉතින් මයිකල් ජැක්සන් කිව්වා පොල් මැකර්ට්නි take it easy එක නිකන් just business එකක් මේ මෙච්චර ගණන් ගන්න එපා ඔක ගැන කියලා. so අර රෙවොලුෂන් කියන එක දැන් ඒ පරණ දේශපාලනික අර්ථය තියෙනවනේ. එතන ඉන්දකන රෙවොලුෂන් කියන එක බලන එක මම හිතන්නේ දැන් ලොකු වැඩක් වෙන එකක් නෑ. මොකද මේ වම දකුණ කියලා බෙදුණු කාලයක් තිබුණානේ. කියන්නේ වම කියලා එකක් තිබුණා දකුණ. ඒවා පොඩ එකාට වෙස්මුණු දාගෙන ඉන්නේ. හරියට මීර ගහන්නත් බෑ දැන් කොහෙටවත්. ආර්ථික පැත්තෙන් ගැහුවත් බෑ ගහන්න. මොකද යටින් වෙන ගේම් දාලා සල්ලිකාරයෝ වෙන්න පුළුවන්. දුප්පත් වගේ ඉන්නවා සල්ලිකාරයෝ. ඒක හරිම මේ විනිවිදව පේන්නේ මොකද්ද කියලා හරියට. හැබැයි ලොකු ආර්ථික හුරකමක් නම් තියෙනවා. පීඩනයක් තියෙනවා සාදේශපාලනික මානව ඓතිහාසිකයන්. හැබැයි මේක ඇතුලේ රෙවොලුෂන් කියන එක මම හිතන්නේ අර පරණ තේරුමින් ගන්න බෑ. දැන් පරණේ රුසියානු හරි ඒවයි දැන් වෙන විදියකට තමයි අපිට ආර්ට් ඇතුලේ රෙවොලුෂන් කියන එක මොකක් හරි අදහස් හරි ගන්න වෙන්නේ. මොකද ඔතන ලෝකයේ මම දකින ලොකුම ආටිස්ට් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මම කියන්නේ මේ අධිකාරී බලයන් තියෙනවනේ, දේශපාලන අධිකාරී බලයන්, පක්ෂ දේශපාලනය නම්මන මේගොල්ල මේ දේශපාලනය කියන එකට ඇතුළේ තමයි අපි ආටිස්ට්ලා මේ ඒගොල්ලන් ප්‍රගතිශීලී ඒගොල්ලෝ වැඩ කරනවාද කියලා බලන්න. දේශපාලන මොකක් හරි ඒ මතවාද ඇතුළෙන් තමයි මේ ආටිස්ට්ලා දිහා බලන්නේ. ඒකෙන්ද අහනවා ඔයා විප්ලවයට සහයෝගය දෙනවද? අපි විප්ලවය කරමු. මං කියන්නේ දේශපාලනය කියන එක ගණන්වත් ගන්න හොඳ නැහැ ආටිස්ට්ලා. සත්ත පහකට මේ ඒ කියන්නේ ඒවා හරිම ප්‍රොජෙක්ටඩ් ඒවා යැපෙන පිරිස් ඉන්නවා. මේ හෝ දකුණේ හෝ වැටුප් ගන්න. දැන්
ගොඩක් වෙලාවට පක්ෂ බැලුවම ඒ ගොඩක් සේවකයෝ වැටුප් සහිතව වැඩ කරන්නේ ඕගනයිසින් කමිටීස් ගොඩක් ඒවල්. විශේෂයෙන් වමේ. ඉතින් ඔයා ගත්තම හරි සංකීර්ණ ප්‍රශ්න මේදී මං හිතන්නේ දේශපාලනික කෝණයකින් අනිත් දිහා බලන එක තනිකර නවත්තනවා අනිත් බලන එක ඇත්තට. එතකොට අජිත්ගේ මියුසිකුත් මේ රෙවලූෂන් එකේ කෑල්ලක්ද නැත්නම් එහෙම රෙවලූෂන් එකකට try කරනවද? රෙවලූෂන් කියන්න අමාරුයි. හැබැයි පොඩි ලෞකික තැනකට ගේන්න එකම මේ සමාජයේ තියෙන සින්දු වගේ දේවල් තාම හැදෙන්නේ අර මධ්‍යතන යුගයේ වගේ තමයි තාම සින්දු ලියවෙන්නේ. ගොඩක් අය දැනට ජනප්‍රිය ගායකයෝ එතකොට ඔය ගොඩක් උඩ ඉන්න අය යට ඉන්න අය ඔක්කොම අතන ඉන්නේ පරණ භාෂාව පාවිච්චි කරන්නේ තාම. කොච්චර ඒගොල්ලන් මගේ සින්දුත් අහනවා වෙනකන ඒ මිනිස්සු තාම ඉන්නේ උනට ලියන මිනිස්සුයි ඔක්කොම තාම මේක තේරුම් ගන්න මේ සමාජය මොඩර්නයිස් කරගන්න ඕන කියලා. මේ මධ්‍යතන යුගයේ වචනයි සංකල්පය අරගෙන භාෂාව එක එක විදියට මේ ග්‍රැමර් එක විශේෂයෙන් මේ පරණ තැනක තියන් ඉන්නේ. ඔක දාන්නේ නේද මධ්‍යතන යුගයේ මිනිස්සු විදියට තමයි ඔය මේක කඩලා දැම්මොත් ඒක ලොකු රෙවලූෂන් එකක්. අර ලෝකෙට වැදගත්ම ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ මේ පරණ ග්‍රැමර් එකක් තියන් ඉන්නවනේ දැන් මේ ලංකාව වගේ රටක ඉන්දියාව වගේ රටවල හැමතිස්සෙම සින්දු ගත්තොත් අපි ගොඩක් ගත්තොත් දැන්ට තියෙන ඒවා ඒ අර මධ්‍යතන යුගයේ තිබිච්ච මේ ව්‍යාකරණය පාවිච්චි කරන්නේ මේ මිනිස්සු පාවිච්චි කරන එක පාවිච්චි කරන්නේ. ඔකට හොඳ උත්තරයක් දුන්න අර කියන්නේ කූබේ කියලා පේන්ටර් කෙනෙක් ඉන්නවා 1800 ගණන් වල. මිනිහට හොඳ චිත්‍ර අඳින්න පුළුවන්. ඉතින් මිනිහගෙන් අහනවා මේ පල්ලියේ එන්න කියනවා මිනිහට මේ චිත්‍ර අඳින්න එන්න කියලා. පල්ලියෙන් කියනවා අඳින්න කියලා මෙහෙම. ඒකට එයා කියනවා මේ මොනවද මං අඳින්නේ? ඒකට කියනවා මේ අපිට දේවදූතයෝ එහෙම ඒ තියෙන ඒවා ටික අඳින්න කියලා ඒ දේව සංකල්ප ටික. ඌබේ කියනවා මට පේන්නේ පාරින් ගන්නෝ ගණිකාවෝ එක එක බීපු මිනිස්සු එක එක දේවල් මට පේන්නේ වෙන වෙන බූරුවෝ හරක් කොහොම දේවල් පේන්නේ. ඉතින් මට දේවදූතෙක් පෙන්වන්න මම එතකොට අඳින්නම් කියනවා. show me an angel I'll paint her කියනවා. පල්ලියට ලොකු ප්‍රහාරයක් එල්ල කරන්නේ. ඉතින් තාම අර මේ මිනිස්සු පල්ලියේ ඇඳ ඉන්නේ මේ එක්ක පන්සලේ චිත්‍ර අඳිනවා වගේ තමයි මේ සින්දු ලියන්නේ ගායකයෝ තාම අර එතනට. ඉතින් මේක කැඩුවොත් තමයි මේ ඔය කියන රෙවලූෂන් කියන එකට රෙවලූෂනරි වෙන්න පුළුවන් වෙන්නේ මං හිතන්නේ. එදිනදා දේවල් අරගෙන එදිනදා පාවිච්චි කරන භාෂාව අරගෙන මේ තනිකර සින්දු ව්‍යාකරණය වෙනස් කරන්න ඕනේ. එම නොකරන හින්දා තමයි මේ ගොඩක් ගැටලු තියෙන්නේ. එතකොට අජිත් දැන් රෙවලූෂන් මියුසික් ගැන කතා කරනකොට එහෙම රෙවලූෂන් එකක් ගත්ත කට්ටියක විතර අපි හිපීස්ලව හඳුන්වනවනේ. එතකොට ඒ ගැන මොනවද කියන්නේ? ඒ කියන්නේ දැන් අපිට පිටරටක හිපි ගැන කතා කරද්දී යුරෝපයේ ඒකේ සාධනීය ලක්ෂණ තියෙනවනේ ගොඩක්. හැබැයි ලංකාවේට අදාළ ඔය කාරණේ කතා කරනකොට අපි ලංකාව තාම මේ එහෙම හිපි කැරල්ලක් ආසන්නයවත් නැහැ ඇත්තටම. හේතු ගොඩක් තියෙන එකක් මේ සන්නද්ධ මිලිටරි කරලා තියෙන සමාජයේ සර්විලන්ස් ඔක්කොම බලාගෙන ඉන්නේ පාරේ කොහෙ ගියත් දැන් උදාහරණයක් මේ කොවිඩ් එක හොඳ කරන්නත් මේ හමුදාවයි පොලිසියයි දාලා තියෙන්නේ. ඒකට අඩු ගන්න මේ මෙඩික්ස්ලා කවුරු හරි වෛද්‍ය වෘත්තියේ ඉන්න අයනේ පාරට දාන්න ඕන මොකක් හරි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා හරි මොනවා හරි දාලා එමුනේ හොයන්න ඕන. හැබැයි මේකේ ඉන්නේ පාරේ ඒ වෙනුවට මිලිටරි කරන්නේ ඉන්නේ වැඩිපුර. ඒ වගේ තැනකදී අර හිපි කරල්ලක් ආසන්නේවත් නෑ මේක. පොඩි පොඩි පෞද්ගලික කැරලි මිසක්. ඉතින් ඒ යුරෝපයේ ආපු එකේ තියෙන රොඩු බොඩු අරගෙන තමයි අපිට ඇත්තටම ඉන්න වෙලා තියෙන කියන්නේ. නැතුව මේ මොකද ඒකේ ලොකු දේවල් තිබුණානේ. එතන ආටිස්ට්ලාගේ පේන්ටර්ස්ලාගේ ඩිසයිනර්ස්ලා බීටල්ස් තමයි ගොඩක් මට සමීප මං අහලා තියෙන වැඩියෙන් මේ කාලේ. ඉතින් ඒගොල්ලන් ඒ ගත්ත
වගේ ඒ කියන්නේ එතන ලොකු මූවමන්ට් එකක් තියෙනවා යුද්ධයකට විරුද්ධ වෙනවා ආටිස්ට්ලා. ඉතින් මෙහි ගොඩක් එහෙම එකතු වෙන්න ඉඩ දෙන්නේ නැති එකක් තියෙනවා. ඉතින් ඒ රෙවොලුෂන් කියන එක එහෙ යම් වෙනසක් සිද්ධ වෙනවද මෙහෙ වෙනසක් සිද්ධ වෙනවද කියන එක බලද්දී ඒක විශාල කැරල්ලක් ඇමරිකාව අරන් එන්නේ. ඒ කැරල්ල එතකොට ඒ කියන්නේ ඇතිවෙන්න මොන මොන දේවල් සාධක වෙන්නේ නැද්ද කියලා හිතන්නේ. ඒ කියන්නේ ඒ කාලේ 1960 කාලේ. එකක් ආටිස්ට් තමයි මේන්ලි ඉන්නේ. ආටිස්ට්ලාගේ ඒ ආටිස්ට්ලා යට තියෙනවා ඩ්‍රග්ස් තියෙනවා. ඒ කියන්නේ මොකද නිවැරදි ඥානතාවක් හැදෙන්න පිරිසිදු ඩ්‍රග්ස් අවශ්‍යයි කියලා මං හිතන්නේ. ඉතින් මේ හොඳට කාලා බීලා ඉන්න සන්තෝෂයෙන් ඉඳලා අරක්කු විතරක් නෙමෙයි අනිත් මත් වෙන්න පුළුවන් જાති හොඳට මත් වෙන්න ඕන මිනිස්සු ඇත්තටම. ඉතින් ඒ එන්ජොයිමන්ට් එක ගන්න නැතුව නිකන් හිර කරගෙන නිකන් ඉන්න සමාජවල කිසිම විවෘත භාවයක් හැදෙන්නේ නැහැ. නිකන් ගල් වලට එලා වද විඳ ඉන්න වයස්ගත පිරිසක් ඇති වෙන්නේ. ඉතින් අරක එන්න ඕනේ. ඒගලන්ට බලපෑවන්නේ ගොඩාක් දේවල්. අන්තික යුද්ධත් තිබුණා. ඉතින් මේවා ගැලවෙන්න ආටිස්ට්ලා තමයි පළවෙනි කැරල්ල ගහන්නේ නිකන් නිදහස. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ නිදහස එළියට ගේන්නේ ආටිස්ට්ලා ඔක්කොම එකතු වෙලා වර්ණද ඔක්කොම එකතු කරලා. මේ ආටිස්ට්ලා තමයි ඒක උඩට ගේන්නේ. මොකද සංචාර ඉන්දියාව ඕවා මේ ඔක්කොම මියුසික් ඇතුලේ තමයි ප්‍රධාන මෙහෙයුම තියෙන්නේ. එතන මම දකින හිපි එක ඇතුලේ ඒ මියුසික් මූවමන්ට් එකට මුල් වෙච්ච ආටිස්ට්ලා ගැන අය දකින්න කොහොමද? ඒක තමයි මම කිව්වේ දැන් මූලිකවම ඉන්නවනේ එතන දැන් හිපි මූවමන්ට් එකට ගොඩක් වෙලාවට බීටල්ස්ලා ගොඩක් එක්කලම සම්බන්ධ වෙන්න ගන්නවනේ. උදාහරණයකට එතනින් කැඩෙනවනේ දැන් ජෝන් ලෙනන් වගේ කෙනෙක් කැඩෙනවා. කැඩිලා යා වෙනම වියට්නාම් යුද්ධයට විරුද්ධව වැඩ කරනවා එළියට ඇවිල්ලා එතන. එතකොට බොබ් ඩිලන් උනත් ඉන්නවා. ඉතින් බූඩි ගාත්‍රි ඒගොල්ලන් සින්දු කීකේ හිටියා ගොඩක් අය. ඉතින් මොකද අර එතන ඒ කාලේ ජෑස් ආටිස්ට්ලා ඒ වගේ හිටියේ ගොඩක් වෙන තැනක. ඒගොල්ලන් එන්ටර්ටේන් කියන තැන හිටියේ. හැබැයි මේ ඇක්ටිවිසම් කියන පැත්තට එනවනේ ආටිස්ට්ලා. එතන තමයි මම හිතන්නේ වැදගත් එක. ඇක්ටිවිසම් ඉන් ආර්ට් කියන එක තමයි ඒ හිපි මූවමන්ට් එක ඇතුලේ එන්නේ. නිකන් ජස්ට් ඒ හිපි මූවමන්ට් එක ඇතුලේ දෙපැත්තක් තුන් පැත්තක් තියෙනවා. සමහරුනේ just having drug and නිකන් dance forget all. මොකද ඊට පස්සේ ලින්ක් වෙන්නේ ඕෂෝ වගේ තැනකට එන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩි මේ එතනින් ප්‍රොඩියුස් කරන්නේ ලොකු ස්ට්‍රගල් එකක්. just නිකන් go back to spiritual. ඉතින් ඒ හිපි මූවමන්ට් එක ඉන්දියාවට බලපාපු විදියක් තියෙනවා. ඒක හරහා ලංකාවටත් බලපානවානේ. ඒ වල එච්චර මේ ලොකු ඒ කියන්නේ එතන නිකන් මේ මියුසික් ඇන්ඩ් පේන්ටිංස් උත් තියෙනවා එතන ගොඩක්. මම හිතන්නේ ඒ මූවමන්ට් එකේ ඒ ප්‍රධානම අය ඉන්නේ බොබ් ඩිලන්ලා බීටල්ස්ලා ඒ ටික තමයි මම වැඩියෙන් අහලා තියෙන්නේ. නිකම්ම try එකක් දෙන්න. නෑ මං කාලෙකින් කියන්නේ වොයිස් එක ගැන. I once had a girl, or should I say she once had me. මේ බීටල්ස්ලා ඉන්දියාව ගාවන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ රාග වගේ නිකන් ඉගෙනගෙන ඒ කාලේ ගැව්වා. ඒ හිපි මුන්ට කාලේ I once had a girl, or
should I say she once had me? She showed me her room. Listen to මට දැන් එන අවුරුදු 10ක් පාලෙන් ගාලා වීඩියෝස් එක. එතකොට අජිත් මේ හිපි කල්ට් එකත් එක්ක ඇති වුණු මියුසික් වර්ග මොනවාද කියන්නේ? එක ඒවා අපිට දැන් අද වෙනකොට තියෙනවානේ අහන්න දකින්න. මේන්නේ දැන් අර එල්විස් ගෙනල් තිබ්බනේ රොක් ඇන්ඩ් රෝල් එක ගෙනත් තිබ්බනේ. ඊට පස්සේ ඒකෙන් රොක් පැත්තට ගේනවනේ ටිකක් බීටල්ස්ලා ප්‍රධාන වශයෙන්. ඒක මට මේන්ලි කන්සර්න් වෙන්නේ බොඩි එකත් එක්ක ඩාන්ස් ක්වික් මියුසික් ස්පීඩ් එක වැඩි වෙන එක පැත්තකින්. හැබැයි කිව්වාගේ අර මේන්ලි පෝක් එකත් ඉස්සරහට එනවා. පෝක් මියුසික් එකත් පොඩි ඒ කියන්නේ මේ ප්‍රධානම වාද්‍ය භාණ්ඩය වෙන්නේ ගිටාර් එකනේ ගොඩක් වෙලාවට හිපි මොමන්ට් එකේ. ඒකේ ගොඩක් ඒවා තියෙන එකකේ කරයි යන්න පුළුවන් තැන් වලට. ගිටාර් එක කේන්ද්‍රීය ආපු ටික තමයි ඔක්කොම මං හිතන්නේ. ඒ කියන්නේ ඒ කාලේ වෙද්දී ආපු මට මතක නැහැ ගොඩක් ඒවා. හැබැයි ඒ බෑන්ඩ් රැල්ලක්ම එනවා සයිකඩෙලික් මූවමන්ට් එකේ. ඒක හෑන්ඩ් කරන්නේ ඇත්තටම මේ එල්විස්ලා එහෙම ගෙනල්ලා දෙන්නේ බාර දෙන්නේ ඇත්තටම මෙතනට. ඒකලන් මොකද එක පාට මෙතන හිපි මූවමන්ට් එක ආවේ නැහැ. ඊට ඉස්සෙල්ලා හිටපු අය හිටියනේ. ඒ අය තමයි මේ පොඩ්ඩක් මේ සමාජය අප් කරලා ගෙනල්ලා දෙන්නේ. ඒක එතකොට හිපි මූවමන්ට් එක ඇතුළට එද්දී එතන මියුසික් ඇක්ටිවිසම් එකට යූස් වෙන්න ගන්නවා. අන්න එතනයි තියෙන අර මියුසිකලි තියෙන වැදගත්කම මං හිතන්නේ. ඒ ආපු ගායකින්ගේ එහෙම තියෙන එක. ඒක තමයි මට පේන්නේ. මේ එතකොට දැන් ලංකාවට කොයි විදියටද ඕක බලපාන්නේ? කියන්නේ ලංකාවේ අද ප්‍රධාන ධාරාවේ නොවන මියුසික් කලාවක් තියෙනවා නම් ඒකට ඔය හිපි මූවමන්ට් එක බලපෑවද කොහොමද ඒක? ලොකුවට බලපෑමක් නෑ ලංකාවට. ඇත්තටම පොඩි පොඩි උත්සාහයන් තියෙන පෞද්ගලික කැරලි වගේ පොඩි විශේෂයෙන් ඔය එහෙම ගැදරින්ස් කියලා කියන්න බෑ. අපිට දැන් ඔය උණවටුනේ වගේ තැන් වලට ගිහිල්ලා බලපුවම ඒ වල ඉතින් වෙන සමහරලාට මන් දන්න දැන් රස්තා කියලා ගහන බෑන්ඩ්ස් තියෙනවා. සින්දු ගොඩක් අන්තිමට කියන්නේ ජා රස්තාය වගේ කියනවා. හැබැයි ඒගොල්ලෝ මේ මොනවත් ගංජා මොනවත් බොන්නේ කිසි දෙයක් මත්ද්‍රව්‍ය බොන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන් දන්නවා මේක හොඳ බිස්නස් එකක් කියලා. මේකට ක්‍රවුඩ් එක ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලන් ඒ රස්තලා ඉතින් ගංජා බොනවනේ ඇත්තටම. මේක ඒ බොන්නේ නැති අයත් ඉන්නවා. ඔතන මේ ඒ කියන්නේ මං කියන්නේ මේ බොණ්ඩ ඕනම්ද කියලා ඇහුවොත් කවුරු හරි මොන හරි ඒක සංකීර්ණයි. මං හිතන්නේ බොණ්ඩ ඕනම නෙවෙයි දැනටවත් මොන හරි බීලා ඉන්නේ කියන එක තමයි මං කාට හරි ඇහුවොත් කියන්නේ. මොකද ඒගොල්ලෝ මොන හරි දෙයක් බොනවා කනවා. ඒ බොන්නේ කන්නේ මොකද්ද කියන එක බලන එක තමයි තියෙන්නේ. ඉතින් එතන අර ලංකාවෙත් ඉන්නවා එතන පොඩි හිපි ස්ටයිල් එකට වැඩ කරපු අය ඉන්නවා. උදාහරණයක් ප්‍රසන්න අබේසේකර කියලා හිටියා කෙනෙක්. මගේ බෑන්ඩ් මම එතක වැඩ කරලා තියෙනවා. ප්‍රසන්න අබේසේකර මම දන්නවා එයා මේ ගල්කිස්සේ තිබුණු මේ ෂෝ එකකදී මිනිහා මේ ස්ටේජ් එකට ඇවිල්ලා තිනවා. එයාගේ මේ අන්ඩර්වෙයා එක පිටින් පාට ගිටාර් එකක් තරම්. ආපහු මුළු ඔඩියන්ස් එකම නැගිටලා දුවලා. මොකද ඔඩියන්ස් එක කියන්නේ මෙයා මේ නේකඩ් ආවා කියලා. ප්‍රසන්න ගාව නේකඩ් නෑ මම වගේ අන්ඩර්වෙයා ගඳන් හිටියේ. මම මිනිස්සුන්ට පේන්නේ මේ ඇඳුම් ගලවලා ආපුවම මේ නේකඩ් එනවා වගේ. එච්චරට අන්ධ වෙලා ඉන්නේ මිනිස්සු මේ සදාචාරකෝනේ ලංකාවේ. ඒ ප්‍රසන්න ඒ වගේ මම දැකලා තියෙන එක්කෙනෙක් එයා. එයා තමයි මම දැකලා තියෙන විශේෂම චරිතය ඒ කාලේ ලංකාවට. ඒ කාලේ ආවේ නෑ 60 ගණන් වල ඇත්තටම. 60 ගණන් වල
වෙද්දී අපිට එහෙම හිපි ආටිස්ලා නැහැ ඇත්තටම ලංකාවේ. ලංකාව බොහොම මේ පසුගාමී තැනක 60 ගණන් වල ඒකේ ආටිස්ලා ඉන්නේ. ඒගොල්ලන් ඔය ඇක්ටිවිසම් එකක නෑ ඇත්තටම මෙතන. ඇක්ටිවිසම් එකක් තියෙනවනේ හිපි මූවමන්ට් එකේ. ඉතින් එම ලොකු බලපෑමක් නෑ පෞද්ගලික වශයෙන් පොඩි කීප දෙනෙක් චරිත ඉන්නවා එක එක තැන්වල හුදකලා වල මූවමන්ට් එකක් හැදිලා නෑ ලංකාවේ එහෙම. එතකොට අජිත් අර හදාගෙන තියෙන විධිමත් සංගීතයකුයි අවිධිමත් සංගීතයකුයි කියලා. එතකොට ඒ විධිමත් අවිධිමත් එක කොහොම බෙදනවා ඇතිද? ඒ කියන්නේ ඇයි අපි හැම ෆ්‍රේම් කරගන්න එක? මේම විධිමත් කියන්නේ මේ ආයතනගත වෙලා තියෙන ඩිසිප්ලින් එක තියෙනවානේ. ඒ මොකක් හරි එකක්. එතකොට ඒ ආයතනගත වෙලා තියෙන ඩිසිප්ලින් එකට මාකට් එකක් හැදිලා තියෙනවා. ඒක බලයේ ඒකෙන් මොන හරි ප්‍රශ්න ටිකක් වැහෙනවා. ප්‍රශ්න ටිකක් ආරක්ෂා කරගන්න පුළුවන්. මේ රාජ්‍ය බලය වගේ තියෙන අයට හරි පහසුයි. ඒකින්ද ඒවා එක්තරා විදියක තියෙන්නේ ඒ ශබ්ද කිරීම සංගීතය ඇතුලේ හරි වෙන ඔඩිටරි එක ඇතුලේ හරි තියෙන ශබ්ද කිරීම ඇත්තටම මේ පොඩ්ඩක් රාජ්‍ය බලයට උදව් කරන තැනක තියෙන මේ තියෙන පසුගාමී ආගමික ඔයගේ දේවල් තියෙනවනේ මේ සදාචාරය නම් ඒවා ටික ඇත්තටම මේ වහගෙන ඉන්න ඒ කියන්නේ ඒ වගේ දෙයකට උදව් කරනවා. ඉතින් ඒ තියෙන ටික. ඉතින් ඒ සාම්ප්‍රදායික සංගීතයෙන් සේවයක් වෙන පිරිසක් ඉන්නවා. එතකොට අජිත් මේ රෙවොලුෂන් මියුසික් වල කැලලක්ද මේ ඕල්ටර්නේටිව් මියුසික් කියලා කියන්නේ අපි? නෑ එහෙම එකක් කියන්න බෑ. ඒ කියන්නේ රෙවොලුෂන් කියන එකේ අර්ථය වෙනස් කරන කොටසක් විදිහට තමයි ඕල්ටර්නේටිව් මියුසික් එක කියන්නේ. ඒ කියන්නේ හැම ඕල්ටර්නේටිව් කියන තැනක්ම රෙවොලුෂනරි වෙන්නේ. ඒගොල්ලන් වෙන වයිඩ් දේවල් හදනවා මේ පිළිගත් දේශපාලනික ඒ සම්ප්‍රදායවලට වඩා වෙන වියමන් ඒගොල්ලෝ හදනවා මේ ලෝකෙ දිහා වෙන විදිහකට බලන්න නිකන් වෙන කෝණ වලින් බලන්න. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඒගොල්ලන් ඒ රෙවොලුෂන් කියන එකට වඩා පුළුල් ඒ අර්ථයට වඩා පුළුල් වෙනස් කිරීම. රෙවොලුෂන් කියන එකේ දේශපාලනික අර්ථයකුත් තියෙනවනේ ලොකු. ඒ ඇතුලේ පක්ෂ ඉන්නවා ඒ වගේ එකක් තියෙනවනේ. ඉතින් එතන අරක තමයි පේන්නේ ඊට වඩා පුළුල් ඕල්ටර්නේටිව් කියන එක. ඒ කියන්නේ ඕල්ටර්නේටිව් කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් මියුසික් එකක කෙලිට කියන එකද? ප්‍රශ්නයක්ම ගේන්න ඕනේ ඇත්තටම. ඒක ප්‍රශ්නයක් වෙන එකයි එළියට ගේන එක ඕල්ටර්නේටිව් වෙන්නේ. යම් වෙනස් විදියකට එළියට ගෙන ඒමක් සද්දයක් වෙන විදියකට එළියට ගේමක් මේ පවතින රාමුවට ප්‍රශ්නයක් වෙනවනේ. එතනදි තමයි ඕල්ටර්නේටිව් වෙන්නේ. අලුත් දෙයක් කිරීම තමයි වැඩේ තියෙන්නේ ඇත්තටම. මේකට ප්‍රශ්න වෙන විදිය වැඩක් අලුත් එළියට ගේනවා කියන්නේ අන්න එතනදි තමයි ඕල්ටර්නේටිව් කියන අර්ථකථනය මම හිතන්නේ හරියටම බ්‍රැකට් වෙන්නේ.